අයිබෝන් ළමයි ආදරෙන් පිළිගන්නවා ICT ජූඩ් කතුරුසිංහ අපේ YouTube channel එකට. හරි තව මාස දෙකක් වගේ කාලයක් තමයි තියෙන්නේ 2022 A level පන්තියට. A level exam එකට. හරි එතකොට මේ ටිකේ ඇත්තටම මාර බිසි වෙලා ඉන්නේ සරුත් සහ අපේ ළමයිනුත් හරි වැඩ කරනවා වෙබ්සයිට් එකේ රෙකෝඩින්ග්ස් බලලා වැඩ කරනවා හැම කෙනෙක්ම හෝම්වර්ක්ස් කරනවා මොඩල් එක්සෑම්ස් ටික කරනවා ඔන්ලයින් එක්සෑම් කරනවා මේ හැම දෙයක්ම වැද්දේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි මේ මම මෙන්න මේ වීඩියෝ එක ගේන්න හිතුවේ හැම අවුරුද්දකම දානවා වගේ මේක 2020 ඉඳලා මම දාගෙන ආපු එක O level වලට සහ A level වලට දානවා කොහොම වෙයිද 2022 නොවැම්බර් මාසේ තියෙන A level විභාගය. හරි මේක ඇත්තටම මේ හරි මේ ප්‍රතිහාරයක් වගේ කරන වැඩක් නෙමෙයි. අපිට පුළුවන් ඕනම දෙයක් පිළිබඳ රිසර්ච් එකක් කරොත් මේ විදිහට එයි කියලා පේපර් එක කියන්නේ. ඔයාලා බලන්න මම 2020 සහ 21 පේපර් එක කියලා තියෙනවා මේ විදිහට එයි කියලා. ඒ වගේම ඇවිල්ලා තියෙනවා. හරි ඒක මේ මම පේපර් එක මට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හම්බෙලාවත් එහෙම දෙයක් නෙමෙයි. අවුරුදු 10ක විදිහට රිසර්ච් එකක් කරගෙන ගියොත් අපිට කියන්න පුළුවන් ගුරුවරු විදිහට පුතේ කොයි විදිහේ පේපර් එකක් මේ පාරේ එයිද කියන එක. හරි එතකොට මතක තියාගන්න හරි මේ විදිහට පොඩ්ඩක් රෙඩි වෙලා යන්න මොකද පේපර් ස්ට්‍රක්චර් එක වෙනස් වුණා ගිය පාර හරි පේපර් එක හැදෙන විදිහ වෙනස් වුණා ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා MCQ වෙන පිළිවෙල පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හොඳයි අපි බලමු එහෙනම් 2022 නොවැම්බර් පේපර් එක කොහොම වෙයිද කියලා. එහෙමනම් බලමු අපි දන්නවා MCQ පේපර් එක කියන එක. හරි. ඔයාට මේක 50 overs match එකක් වගේ මම හැමදාම කියන ක්‍රිකට් ගේම් එකක් වගේ තමයි. හරි. බල්ල ඇති ක්‍රිකට් මැචස් මේ. හරි 50 overs match එක කොහොමද අපි දන්නවා කොයි විදිහටද මේ වැඩේ යන්නේ. හරි. right. අපි මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම. මේක තමයි ඔයාලට MCQ 50ක් තියෙනවා. මේ MCQ 50ට ඔයාලට පැය දෙකක කාලයක් හම්බ වෙනවා. පැය දෙකක් කියලා කියන්නේ ළමයි මිනිත්තු වලින් බැලුවොත් මිනිත්තු 120ක්. මේ මිනිත්තු 120 ඔයා හරියට මැනේජ් කරගන්න ඕනේ. එතන මගේ පුතාලා තාමත් ඔය මේ තාම පාස් පේපර්ස් එකක්වත් මොඩල් පේපර් එකක්වත් තාම අත තියලාවත් නැත්තම් දැම්ම ඒවා කරලා ටයිම් මැනේජ්මන්ට් එක හදාගන්න. එතන ගිහිල්ලා අපිට සෙල්ලම් කරන්න බෑ. මෙතන ප්‍රැක්ටිස් වෙලා තමයි යන්න ඕන. අපේ ක්ලාස් එකේ අපි කරන්නේ ඔයාලා දන්නවා මොඩල් පේපර්ස් එතකොට පාස් පේපර්ස් මේ හැම එකක්ම ටයිම් එක දීලා කරවනවා. හරි Google Sheets වල right Google Forms වල හැම දෙයක්ම කරවනවා. ඒ ටයිම් එක අනුව තමයි අපි කරවන්නේ. එතකොට ඔයාලට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ටයිම් මැනේජ්මන්ට් එක කරගන්න. මෙන්න මෙතනදී තියෙන මේ විනාඩි 120 තමයි අපේ S එක. හරි. එහෙම නැත්නම් අපි S එකක් දාගෙන ඊළඟ පේපර් එකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න. අපි දන්නවා මේ ප්‍රශ්න 50ට ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ කියන්නේ පේපර් එකේ මුළු ලකුණු ප්‍රමාණයෙන් භාගයක්. හරි. එතකොට මේ පේපර් එකේ ලකුණු 50න් අඩුම ගන්න අපි 35ක් 40ක් ස්කෝර් කරොත් අනිවාර්යෙන් ඒක අපිට ගොඩක් ළඟයි. හරි. ඒ නිසායි මේ අපි බලමු MCQ එක මෙදාපාර මට හිතන විදිහට හැදෙන්නේ කොහොම වෙයිද කියන එක. මෙන්න මෙතන ඉඳලා මම පෙන්නනවාට කොහොමද MCQ ස්ට්‍රක්චර් එක මෙදාපාර මම ගෙස් කරන විදිහට හැදෙන්න ඉඩ තියෙන්නේ කියලා. මතක තියාගන්න එකේ ඉඳලා 10 වෙනකන් තියෙන ප්‍රශ්න. එහෙම නැත්නම් MCQ පළවෙනි 10 අනිවාර්යයෙන්ම සුපිරියටම කරගන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් මේක හදාගන්න ඕන. ODI මැච් එකක් බලලා තියෙන ක්‍රිකට් මැචස් පළවෙනි overs 10 තමයි ගහන තරමක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ෆීල්ඩර්ස්ලා එළියට දැම්මම පස්සේ අපිට සෙල්ලම් කරගන්න හම්බෙන්නේ නැහැ හරියට. ඒක නිසා පළවෙනි 10 හරියටම ටාගට් කරන් යන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙනවා ඊළඟ ගේමට හරි ඊළඟ ටිකට හොඳටම මැච් එක ප්ලේ කරගන්න. ඒ කරන විදිහත් මම කියලා දෙන්නම්. පළවෙනි විනාඩි 10 ඇතුළත වගේ පළවෙනි MCQ 10 කරගත්තොත් හරි පළවෙනි විනාඩි 10 ඇතුළත වගේ පළවෙනි MCQ 10 කරගත්තොත් ඔයාලට පුළුවන් ඉතුරු එකට විනාඩි 110ක් තියෙනවා ඉතුරු. හරි ඒ විනාඩි 110 ඇතුළත අපි විනාඩි 40ක් 50ක් වගේ දෙයක් වෙන් කරොත් එහෙම 10 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නෙට විනාඩි අපි හිතමු 50කුත් මදි කියලා විනාඩි 70ක් විතර වෙන් කරත් ඉතුරු ප්‍රශ්න 10ට වැඩි කරලා ඉතුරු ටිකට අපිට ඩබල් චෙක් කරගන්න ටයිම් එක ගොඩක් ඉතුරු වෙනවා. ඔක තමයි අපේ මේන් ප්ලෑන් එක. කාලය කළමනාකරණය කර ගැනීම තමයි MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙන පළවෙනිම වැඩි. හරි. පළවෙනි ප්‍රශ්නේ නම් 10 වෙනි ප්‍රශ්නෙට යනවා MCQ වල මොනව අහයිද? අපි අනිවාර්යෙන්ම දන්නවා මේක අනිවාර්යෙන් කියන්න පුළුවන් දෙයක් තමයි මෙතනදී අනිවාර්යනවා නම්බර් සිස්ටම්ස් වලින් ප්‍රශ්න කිහිපයක්. මෙදාපාර ප්‍රශ්න 5ක් වගේ අහන්න පුළුවන්.
හරි ගිය පාර මම කිව්ව විදිහටම ඇවිල්ලා තිබ්බා මෙතනදී නම්බර්ස් දෙකක් එකතු කරන්න අඩු කරන්න XO කරන්න AND කරන්න O කරන්න වගේ දේවල් අහන්න පුළුවන් සහ මෙමරි හයිරාකි එක හරි මතක දූරාවලිය කියන එක සහ ඔයාලට පේන ඇති දැන් මෙතන ෆොටෝස් ටික මම පරපර ගාලා දාගෙන යන්න හරි මේවා දන්නේ නැති ළමයි දැම්ම රෙජිස්ටර් වෙලා අන්න බූස්ට් කැම්පේන් කරගන්න එහෙම නැත්නම් අන්න YouTube channel එකේ වීඩියෝස් වගේ දාලා දින එක හොඳට බලා ගන්න. මෙදා පාර මට හිතෙනවා මේ කියලා නම්බර්ස් දෙකක් අඩු කරන්න. එක්සැම්පල් එකක් විදිහට හෙක්සාඩෙසිමල් එකකුයි ඔක්ටල් එකකුයි දෙකක් එකතු කරලා බයිනරි වලින් පෙන්නන්න. ඔය වගේ දෙයක් එන්නත් පුළුවන් අනිවාර්යෙන්. සහ ASCII binary coded decimal හරි එතකොට Unicode වගේ දේවල් වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් MCQ වලදී අහනවා. සහ software hardware firmware liveware ඔන්න පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ නම් 2019 ඉඳලා වගේ ඇවිල්ලා තිබෙන්නේ නැහැ MCQ එකක් ඔය history වලින්. හරි එතකොට මෙදා පාර history වලින් question එකක් අහන්න පුළුවන් යාන්ත්‍රික යුගය නම් වලින් ඉලෙක්ට්‍රොනික යුගය. විශේෂයෙන්ම බලන්න මෙතනදී මතක තියාගන්න අමතක කරන නෝට් එකක් දාලා තියන්න 30 තුන්වෙනි පාඩමේ හරි ඔය එකතු කිරීම අඩු කිරීම වලින් අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙනවා සහ ASCII මෙදා පාර Unicode ගිය පාර Unicode තිබ්බ ASCII මෙදා පාර binary coded decimal වලින් අහන්න අනිවාර්යෙන් chance එකක් තියෙනවා හරි එතකොට අපි කියනවා මේ ඊළඟට හරි අපි ඊළඟට බැලුවොත් එහෙම අපි operating systems වලින් operating systems වලින් ඔය මේ 10 ඇතුළත මම කියන්නේ පළවෙනි MCQ 10 ඇතුළත operating system වලින් process control blocks වලින් හරි වර මතකද ready එතකොට new ready හරි එතකොට execute terminate හරි ඔන්න ඕවලින් ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඉඳී තියෙනවා සහ logic gates වලින් සාමාන්‍ය boolean expressions හරි ඔයාලට පේනවා ඒක ප්‍රශ්නයක් මෙතනින් දාන්න boolean expressions හරි boolean expressions කියලා කියන්නේ අපි දන්නවා මේ හරි එහෙම නැත්නම් K maps වලින් හරි සුළු කිරීමක් එන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න ඕන මෙතනදී boolean laws ටික හරි Morgan law එක ඔය ටික laws ටික බලන්න laws 12 විතර තියෙනවා හරි ඒවා ටික හොඳට බලා ගන්න අනිවාර්යෙන් එකෙන් ගොඩ දා ගන්න පුළුවන් ඔන්න ඔය ටිකෙන් තමයි පළවෙනි ප්‍රශ්න 10 MCQ වලදී හැදෙන්න මෙදා පාර ඉඩ තියෙන්නේ හරි ඊට අමතරව මට හිතන දෙයක් තමයි ඔයාලට මෙතනදී අහන්න පුළුවන් FJFS එහෙම නැත්නම් FJFS කියලා කියන්නේ first come first serve පළවෙනි පැමිණීමට පළමු සේවය ලබා දීම. එතකොට FCFS හරි FJFS කියලා කියන්නේ first job first serve right. එතකොට මොනවාද හරි round robin theory එකකින් හරි ඔයා දන්නේ නැත්නම් හත්තිලා ඔය බලාගෙන ඉන්න එපා හරිද? හරි දැන් බූස් කැම්ප් එකේ දැන් තාම ඔය ටික පටන් අරගෙන නැති නිසා රිසල්ට් ආවට පස්සේ හරි කමක් නැහැ පුතේ ඉක්මනට සෙට් වෙන්න මේ පහත දාලා තියෙනවා description එක වගේ description එකේ දාලා තියෙනවා නම වගේ නම හරිද එතකොට ස්කූල් එකේ ඒවා ටික දාලා description එකේ තියෙන phone number එකට පටස් ගාලා WhatsApp message එකක් එවලා register වෙන්න website එකේ ඔක්කොම recordings ටික දාලා දෙනවා බලාගෙන වැඩේ කරගන්න තියෙන්නේ හරිද ඔන්න ඔකයි මේ FJFS OS set එකෙන් ඉන්න ගොඩාක් දුරට ඉඳ තියෙනවා මේ මට හිතෙනවා process management වලින් ඕවා වලින් එකක් අහේ මෙච්චර කාලයකට අහපු නැති නිසා හරිද සහ උතනදී හොඳට බලා ගන්න මේ memory management වල file allocations හරි index allocation මේ එතකොට යාබද විභජනයේ මේ contiguous allocation එතකොට ඔය link allocation සබැඳි විභජනයේ ඔය set එකෙන් අහන්න පුළුවන් අර අපි ඉගෙන ගත්ත හරි hard disk එකේ views ටික ඔක්කොම දීලා හරි ඕක තමයි මට හිතන විදිහට පළවෙනි MCQ 10 දී ගොඩක් දුරට ඕක ඉන්න තියෙනවා number systems වලදී conversion නම් හොඳටම බලාගෙන තියන්න conversion කියලා කියන්නේ මොනවාද අනිවාර්යයෙන්ම මේ number systems හරවන එක ඔක්ටල් කොහොමද decimal කරන්නේ හරි ওই set එක හරි දශම ස්ථාන වලින් fragment මේ fractions වලින් එන ඒවා ටික බලාගෙන තියන්න ඒ කියන්නේ 10.1.2.5 මෙයාව දෙකකට හරවන්නේ කොහොමද හරිද 1.1.1 මෙයාව 10ට පාදයට හරවන්නේ කොහොමද අන්න ඒ set එක අනිවාර්යෙන් හොඳට බලාගෙන ඉන්න මේක අනිවාර්යෙන් එන්නේ තියෙනවා fractional numbers infinite fractionals ඔයාලට මතකද අනන්තමය දශමයේ සංඛ්‍යා ඕවා set එක අනිවාර්යෙන් අහන්න ඉන්නවා මොකද ගාණක් දීලා ඔයා එල්ලලා ඉන්නවා මේක උත්තරේ නැහැ බලද්දි අනන්තමය සංඛ්‍යාවක් කියන්නේ මතක ඇතිනේ ඔය ඔයා කියලා හරි ඔය ඉඳී තියෙනවා මේවා දන්නේ නැත්තම් පුතේ තාමත් හරි මම මේ අමාරු දේවල් කියලා සමහර විට ඔයාලා මේව අහලවත් නැතුව ඇති අපේ ක්ලාස් ඉන්න උන් නම් මේව අහලා තියෙනවා හරිද එහෙම දන්නේ නැත්තම් පුතේ අරක රෙජිස්ටර් වෙලා ictkaturusinha.com කියන වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා වැඩේ කරගන්න හරි මෙතන මම මේ වීඩියෝ එක කරලා එහෙම පොර වෙන්න යනවා නෙමෙයි දැන් උඹලා දන්නේ නැති වචන කියලා වෙලා ඇත්තම දන්නේ නැහැ කියන උඹලා දන්නේ නැහැ පුතේ
දැන් නැත්තම් ඉතින් කොහෙන් හරි කරගන්න බෑ. දැන් මෙච්චර කාලේ ටියුෂන් ගිය තැන හෝ ඉස්කෝලේ හෝ මේ ලෝකේ දෙයක් මම මේ කියන වචන එකක්වත් උගන්වන්න නැත්නම් වචන නෙමෙයි මම පාඩම් නෙමෙයි කියන්නේ. මේ පාඩම් කරලා නැත්තම් පුතේ ඉක්මනට වැඩි කරගන්න ඕන. පැහැදිලිද? ඒ වලින් තමයි මට හිතන විදිහට මෙදා පාරේ පළවෙනි 10 ඉන්න ගොඩක් ඉඩ තියෙන්නේ. හරි. හොඳයි අපි යමු ඊට පස්සේ කීයද? පළවෙනි 10 ඉවරයි. ඊට පස්සේ 10 ඉඳලා 40 වෙනකම් කොහොමද එන්නේ කියලා try කරලා බලමු. හරි. 10 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නෙට වෙනවා. 10 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නෙට වෙනකම් මොකක් එයිද? හොඳයි මම මෙහෙම ආරම්භයක් ගන්නවා. ගොඩක් දුරට ඔයාලා දන්නවා 2021ට කලින් පේපර්ස් වල 2020ට කලින් තිබ්බ පේපර්ස් වල 7 වෙනි පාඩමෙන් එහෙම නැත්නම් ইনফরমේෂන් සිස්ටම් තොරතුරු පද්ධති කියන පාඩමෙන් essay question එකක් දාලා තිබ්බා. අන්තිමට එන ප්‍රශ්නේ ඔයාලා දන්නවා අපි පට්ට විදිහට රෙඩි වෙලා යන DFD context diagram නේ සන්දර්භ රූප සටහන් ඒවා එහෙම දත්ත ගැලීම් සටහන් SDLC පද්ධති සැකසුම් ජීවන චක්‍රය ඔන්න ඔයව සෙට් එක කරන්න උඩ පැනගෙන යන්නේ. හැබැයි ගිය පාර ඕක ඇවිල්ලා නැහැ පේපර් එකේ. එහෙමනම් මතක තියාගන්න essay question එකක් අතහැරලා දාපුවාම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ගොඩක් දුරට ඉඩ තියෙනවා මොනා කරන්නද? වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් MCQ ප්‍රමාණයක් දාන්න 7 වෙනි පාඩමේ පළවෙනි 10න් පස්සේ 10 ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ වෙනකම් අනිවාර්යෙන් මට හිතන විදිහට MCQ 5ක්වත් අනිවාර්යෙන් 7 වෙනි පාඩම ඇසුරෙන් එන්න දෙනවා. එතකොට මෙතනදී මතක තියාගන්න functional requirement non functional requirement හරි කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා හරි ඊට පස්සේ මොකද්ද සිස්ටම් එකක් කියන්නේ පද්ධතියක් කියන්නේ මොකද්ද පද්ධති වර්ග 10ක් අපි කතා කරා ඒවා ටික එතකොට SDLC පද්ධති සැකසුම් ජීවන චක්‍රයේ අවධි ටික මතකයිනේ ස්ටෙප්ස් ටික හරි ඊට පස්සේ ඔතන තියෙනවා context diagram DFD diagram DFD level 1 DFD level 2 හරි ඔන්න ඕවා වලින් පුතේ ඩයග්‍රෑම් එකක් ගහලම අනිවාර්යෙන් එන්න ඉඩ තියෙනවා ලොකු මේ MCQ ප්‍රමාණයක් 10 සහ 40 අතර. ඊළඟට නෙට්වර්කින් උතෙන්ම තමයි බස්සන්නේ. හරි ඔය සෙට් එකක් තමයි නෙට්වර්කින් තියෙන්නේ. මම කියන්නේ ස්ට්‍රක්චර් එක. හරි උඹලා බලහල්ලාකෝ 2022 MCQ පේපර් එක ලියලා ඇවිල්ලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒක මෙහෙම නෙමෙයි දාවේ කියලා. හරි නෙට්වර්කින් වල පුතේ තියරි කොටස් ටික අනිවාර්යෙන් බලා ගන්න සිග්නල් වර්ග ටික ඩිජිටල් ඇනලොග් හරිද මොඩියුලේෂන් frequency modulation සංඛ්‍යාන්ත මූර්ජනය හරි ඊට පස්සේ විස්තර මූර්ජනය හරි PSK කලා මූර්ජනය හරිද ඊට පස්සේ AM FM PM හරිද මට මේ මතක් වෙනවා ශනිකව කියන්නේ හරිද ඊට පස්සේ ඩිජිටල් සිග්නල් මූර්ජනය වෙන විදිහ ASK PSK FSK ඒවා ටික බලා ගන්න හරිද frequency shift key ඔවා දන්නේ නැත්නම් ලොකු අවුලක් හරිද මේ ළමයි මේ ටික දන්නවා අනිවාර්යයෙන්ම networking recordings දාලා දැන් තියෙන්නේ අපේ මේකට මොකද්ද අපේ වෙබ්සයිට් එකට ict.katurusingla.com හරි ඒවා ටික බලා ගන්න theories හරි modulation එතකොට කොහොමද ඉන්ටර්නෙට් වැඩ කරන්නේ සර්වර් කම්පියුටර්ස් ගැන දැනුම අනිවාර්යෙන් තියෙනවා සර්වර්ස් එකින් එකට වෙන දේවල් පිළිබඳව ඔන්න ඕවා අනිවාර්යෙන් අහනවා ඊට පස්සේ අනිවාර්යෙන් සබ්නෙට් මාස්ක් එකක් හොයන්නේ හරි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඒක 192.168.2.27 කියන එකේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද ඔය වගේ චූටි ප්‍රශ්න අහන එහෙම නැත්නම් host computers ගන්න කීයක් දාන්න පුළුවන්ද හරි net ID එක network කීයක් හදන්න පුළුවන්ද ඔය වගේ ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් අවශ්‍ය bits ප්‍රමාණය ඔය වගේ දේවල් කිහිපයක් එන්න ඉඩ තියෙනවා හරි ඊළඟට තමයි 8 වෙනි අපේ 8 වෙනි පාඩම එහෙම නැත්නම් database වලින් එන්න පුළුවන් ඒවා ටික හරි database එකක් එහෙම නැත්නම් table එකක් දීලා මොනවාද tuples rows හරි එතකොට ශේෂ්ත්‍ර උපලැගි ඔව අහන්න පුළුවන් හරි entity relationship diagram භූතාර්ථ සටහන් හොඳට බලා ගන්න attributes වර්ග හරි උපලැගි වර්ග මොනවාද multi valued attribute හරිද මතකයිනේ primary key ඔය ටික හොඳට බලා ගන්න අනිවාර්යයෙන්ම හරි ඊළඟට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම සිද්ධියක් normalization ප්‍රමිතකරණය හරි දාලා තියෙනවා හැම්බිලි වීඩියෝ ප්‍රමිතකරණය ගැන හරි ඊළඟට තියෙනවා එක දේවල් වලින් අහන්න පුළුවන් එතකොට ER එකක් දීලා මෙයාව ලියන්න කියන්න පුළුවන් අපිට relational schema එකක් විදිහට right schema එකක් දීලා මේක normalize කරන්න කියන්න පුළුවන් right සම්පූර්ණ database පාඩම පුතේ හොඳට බලා ගන්න ඔය set එකෙන් තමයි බොහෝ දුරට අපි කියන්නේ 10 වෙනි ප්‍රශ්න ඉඳලා 40 වෙනකම් ඕකෙන් එන්න පුළුවන් 38 39 වෙනිදි ඔන්න flow chart එකක් පොතේට බස්සනවා flow chart එකක් දානවා දැන් flow chart එකේ output එක මොකක්ද දෙන්නේ කියලා හරි එහෙම නැත්නම් මේක වෙනස් කරන්නේ කොහොමද කියලා හරි flow chart ඔන්න ඔය වගේ සිද්ධියක් ඔන්න ඔතන තියෙනවා හරි මෙහෙම මට හිතන විදිහේ ස්ට්‍රක්චර් තමයි මෙදාපාරේ කියන එක මම මේ කියන්නේ හරි ඊළඟට අපි බලමු 40 ඉඳලා 50 වෙනකම් තියෙන
කොටස. හරි 40 ඉඳලා 50 වෙනකම් තියෙන කොටස අපි ගත්තොත් අනිවාර්යෙන් ඉන්නේ සුපිරි Python set එකක්. මගේ Python video series එක ඔයාලා බලලා තියෙනවා නම් මේ වෙද්දි හරි YouTube එකේ Python video series එකක් දාලා තියෙනවා. ඒ ටික බලලා නිගමන try කරන්න 2021 ගණන් ටික ඇත්තටම මේක ගේමක් නෑ. හරි මාර්ම ලේසි මේ වැඩි. හරි හොඳයි. 39 දී 40 දී වගේ උතනදී එන්න පුළුවන් බොහෝ දුරට flow chart එකක් දාලා ප්‍රශ්න වගේක් අහලා සහ artificial intelligence agent වගේ දේවල් ඔය 10 සහ 44 අතරදී ඔය ටික අහන්න පුළුවන්. විශේෂයෙන්ම මම නැවතත් කියනවා 10 සහ 44 ගොඩක් දුරට අහන්න ඉඩ තියෙන්නේ 5 වෙනි පාඩම 6 වෙනි පාඩම 7 වෙනි පාඩම 8 වෙනි පාඩම. හරිද? 10 11 12 සෙට් එකක් එන්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ දුරට 10 11 12 කියන එක 13 කියන එක එන්නේ මේ 45 ඉඳලා 50 වෙනකම් වගේ තමයි. හරි. ඊට පස්සේ අපි 40 කියන එක ගමු. 40 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්න වෙනකම් මේක චුට්ටක් වෙලා අරගෙන කරන්න ඕන දෙයක්. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා විනාඩි 20ක් 30ක් වගේ ගත්තත් කමක් නැහැ මේ වැඩේ කරන්න. මොකද මේකෙදි හිතලා කරන්න තියෙන දේවල් නෙමෙයි කරන්නේ, පාඩම් කරලා කරන්න තියෙන දේවල් නෙමෙයි කරන්න තියෙන්නේ. මේක ලොජිකලි හිතලා ගානට උත්තරයක් ගන්නවා වගේ වැඩක් කරන්න තියෙන්නේ Python වල. වීඩියෝ සීරීස් එක බැලුවා නම් මම කලින් කිව්වා වගේම ඔයාලට පුළුවන් බලන්න මොකක්ද එන්නේ. හරි. එක්සැම්පල් එකක් කියන්න. රයිට්. ඔයාලා හිතන්න එපා. හරි. Python වල තියෙන නිකන් print command එක දාලා මේකෙන් මොකක්ද දෙන්නේ එහෙමයි කියලා. එයාලා හැමතිස්සෙම දෙන්නේ error එකක් උදේ. වැරද්දක් තමයි දීලා මේක හරි යනවද වැරදිද මොකක්ද මේකේ error එක. ඒ වගේ දේවල් තමයි අහන්නේ. ඒතර ඔයාට knowledge එක තියෙනවා නම් එක්ක W3 එකට හරි පොඩ්ඩක් ගිහිල්ලා පුතේ කරලා බලන්න මේ practicals ටික. අපි series එකේ දාලා තියෙනවා ටික කරලා බලන්න. මම යටින් description එකේ link එකකුත් දාන්නම් Python video series එක. හරි. ඒවා ටික කරලා බලන්න. කරලා බලපුවම ඔයාට errors එද්දිවාට තේරෙනවා මේක තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. හරි. විශේෂයෙන්ම මේ Python software එකෙන් නෙමෙයි මම මේ video series එක කරලා දාලා තියෙන්නේ. ඔයාලට හැම කෙනෙක්ටම සමහර ළමයි ඉන්නවා අපේ ගොඩක් ආර්ථික අවස්ථා තියෙන දරුවෝ. ඒකට එයාලට laptop එකක් නැහැ, computer එකක් නැති වෙන්න පුළුවන්. එයාලට solution එකක් විදිහට තමයි මම ඔයාලට දීලා තියෙන්නේ මොකද්ද? W3 ස්කූල් එකට ගිහිල්ලා වැඩේ කරගන්න කියලා. ඒකෙදි ඔයාලට මේ පැත්තෙන් code එක type කරපුවම එහා පැත්තෙන් ඔයාලට එනවා මේ output එක. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩේ ලස්සනට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න Python වලදී ගොඩක් දුරට functions අහන Python functions වලින්. හරි. සහ මේ හරි simple වල list, tuple, dictionaries මතකයිනේ. list, tuple, dictionary එතකොට ඔය හැම දෙයක්ම හොඳටම බලාගෙන arrays, Python arrays හරි අපි කිව්වේ බිංදුව පොට් එක, එක පොට් එක, දෙක පොට් එක, තුන පොට් එක ඔය ටික හොඳට බලා ගන්න. හරි. ඕවා set එකෙන් තමයි එන්නේ. හරි. මහ ලොකු සිද්ධියක් එන්නේ නැහැ. Python ටික logically පොඩ්ඩක් හිතාගන්න පුළුවන්. Python තමයි පුතේ ලේසිම සීටි. හරි. Python තමයි මම දැන් දකින්න දෙන්නේ ලේසිම logic gates ලේසි, Python ලේසි, හැම පාඩමම මේක ලේසි. ඔයාලට වෙලා තියෙන්නේ එක දවසක් පන්ති ගිහිල්ලා අනිත් දවසේ පන්ති යන්නේ නැහැ. එක දවසක් ඉස්කෝලේ ගිහිල්ලා අනිත් දවසේ ඉස්කෝලේ යන්නේ නැති වුණාම ඔක්කොම මඤ්ඤම් වෙනවා. හේතුව තමයි O level වල නම් එහෙම අල්ල ගන්න පුළුවන්. හැබැයි A level වලදී එක දවසක් මිස් වුණොත් ඔක්කොම අප්ලික් වෙනවා. හැබැයි දැන් කමන්නේ මම මේ අන්තිම වෙලාවදී රෙකමන්ඩ් කරන්නේ මේ හැම දෙයක්ම ඉක්මනින් කරගන්න. තවත් ලේට් වෙවි ඉන්න එපා. එතකොට රිසල්ට් ආවට පස්සේ ක්ලාස් වලට සම්බන්ධ වුණත් කමන්නේ ඉක්මනට පුතේ සිලබස් ටික කවර් කරගෙන මිස් වෙච්ච තැන් දැන් හදා ගන්න ඕනේ. ඒක එක්කෙනෙක්වත් දැන් ඉන්න එපා. පුළුවන් දැන් වාට ලොජික් ගේට් පුළුවන් නම් ඒකම පැන හදන්න එපා. මොකටද මේවා කරනවා වගේ. හරි. එහෙම කරන්න එපා. බැරි දෙයට try එක දෙන්න. මොකද වා විභාගෙ ලියන්නේ නැද්ද අපි හිතමු 35000ක් ලංකාවෙන් ICT ලියනවා කියලා 35000 එක්කෙනෙක් තමයි ඔය. ඒතර ඔයාට කැම්පස් එකට යන්න ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න තියෙන chance එකක් කියලා දෙයක් තියෙනවා. ඒක නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. හරි. ඒතර මම රෙකමන්ඩ් කරනවා 45 ඉඳලා 50 වෙනකන් අනිවාර්යෙන් HTML වගේ දෙයක් තමයි අහන්නේ. HTML, CSS, PHP. CSS මතකයිනේ. CSS වලින් ගොඩම CSS PHP තමයි අහන්නේ. මට හිතනවා CSS වලින් අහයි අනිවාර්යෙන් internal CSS, inline CSS සහ external CSS. බාහිර අභ්‍යන්තර OSET එක හරි. හරි. PHP වලදී අනිවාර්යෙන් පොඩි කෝඩ් එකක් දෙන්නේ. හරිද? මම හිතන්නේ නැහැ PHP වල data insert හෝ data retrieve කියන codes දෙයි කියලා MCQ වලදී. MCQ වල අපි ඉගෙන ගන්න පොඩි syntax අන්න ඒවා තමයි දෙන්නේ. හරි. variable එකක් දීලා මුන් දෙන්නා එකතු කරපුවාම මොකක්ද දෙන්නේ? මොකක්ද error එකක් දෙන්නේ? හරි. බොහෝ දුරට error එකක් කියන එක මෙදාපාර උත්තරයට එන්න chance එකක් තියෙනවා. මොකද මෙච්චර කල් ආපු වලට හරි උත්තර දීපා. මොකද පොඩ්ඩක් හිතන්න. හරි. past papers කරපුන් දන්නවා. මේ වෙද්දී කොයි වගේ එකක් ඒද කියලා ඔළුවේ තියෙනවා. හරි. එතකොට 50 49 වගේ natural computing වල ස්වභාව ධර්මයේ හා සම්බන්ධ පරිගණක ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ ඔහොම එකක් ඇවිල්ලා තමයි ඔයාලගේ ප්‍රශ්න 50 පළවෙනි ප්‍රශ්න 50 ඉවරනේ. මම හැමදාම කියනවා වගේ ක්‍රිකට් මැච් එකක් කියලා හිතන්න පළවෙනි 10 පුතේ සුපිරියටම කරගන්න. එතකොට ඔයාලට මාර ගැම්මක් වෙනවා පේපර් එක කරගන්න. ඊට පස්සේ වෙලාව ගන්න. පළවෙනි 10ටම යන මේ ස්පීඩ් එකකින් යන්න හිතන්න එපා ඊළඟ සෙට් එකේ. එහෙම කිව්වොත් දෙයියන්ගේ පිටින්. හරිද?
පළවෙනි 10 හොඳ ස්පීඩ් එක කරගෙන ඊට පස්සේ ටික බැට් කරගෙන ඉන්නවා වගේ පොඩ්ඩක් ඉන්න ඕන. පොඩ්ඩක් හිමින් යන්න ඕන. ඊට පස්සේ ටික තවත් චුට්ටක් හිමින් යන්න ඕන. ඊට පස්සේ මතක තියාගන්න අන්තිම විනාඩි 10 තියාගන්න ඔයාගේ හරියටම චෙක් කරගන්න. මම ඔයාලට රෙකමන්ඩ් කරන පෙන්සලෙන් පොඩ්ඩක් කතර ටික දාගන්න අර මේ කපන එකේ. කපන එක පෙන්සලෙන් දා අන්තිම විනාඩි 10 දී හරියටම ඩබල් චෙක් කරලා ඊට පස්සේ පෑනෙන් දාගන්න. අනිවාර්ය විභාගාංක ලිව්වද කියලා බලන්න පුතේ සහ මේ හැම කෙනෙක්ම අනිවාර්යෙන් මේ හරි ඩීටේල්ස් ටික දාලා තියෙනවා කියලා බලන්න. මොකද රිසල්ට්ස් එක ඊට පස්සේ නෑ කියලා තවත් ප්‍රශ්න වෙන්න ඉතින් අපේ උන්ට එහෙම වෙලක් තියෙනවා. හරි අන්තිම මොහොත වෙනකන් සමහර අපේ උන් ඉන්නවනේ මේ නම ලියන්න ඇඩ්මිෂන් නම්බර් දාලා අන්තිමට උදුරලා ගත්තට පස්සේ දෙයියන්ගේ පිටිටයි. හරි ඒක නිසා පේපර් එක හරි ක්ලීන් එකට තියාගන්න ටිපෙස් ගාගෙන කපාගෙන කෙල ගාගෙන මකාගෙන එහෙම කරන්න එපා. හරිද? පිළිවෙල කියන දේ තියාගන්න නීට් එකට. ඔයාගේ හරි වුණත් උත්තර වුණත් හරි තමන්ගේ කොන්ෆිඩන්ස් එකට තියාගන්න. විශේෂයෙන්ම මම අපේ පන්තියේ ළමයින්ට කියන්නේ කිසි වෙලාවක කොපි කරන්න එපා. මම ඔයාලට කොන්ෆිඩන්ස් එක දීලා තියෙන්නේ. තමුන් හරි වුණත් වැරදි වුණත් තමුන්ගේ ලකුණු පහක් හරි ගියත් තමුන්ගේ. නිසා තමුන් හරි විදිහට වැඩ ගන්න කොපි කරලා ඊට පස්සේ තමයි එහෙම ඉදිරියට යන මිනිස්සු තමයි පුතේ ඉස්සරහට කොපි කරන්නේ. යුනික් අයිඩියා එකක් නැහැ. අනිත් එක ආගෙම එක කරනවා. ඉතින් ඒක හෙට ගොම් වැඩක්. හරි. ඒ නිසා මගේ පුතාලා එහෙම කරන්න එපා. මේ YouTube channel එක බලන කට්ටිය තමන්ගේ කොන්ෆිඩන්ස් එක හදාගෙන සුපිරියට වැඩි කරන්න. හරි. ඔන්න ඔහොමයි පුතේ MCQ පේපර් එක මෙදාපාරේ ඉඳලා තියෙන්නේ. හරි. පොඩ්ඩක් රිසර්ච් එකක් වලත් කරලා බලන්න මට හිතෙනවා MCQ පේපර් එක මෙහෙම එයි කියලා. හොඳයි. එතකොට ඊළඟට අපි බලමු MCQ එකෙන් පස්සේ කොහොමද ස්ට්‍රක්චර් පේපර් එක හැදෙන්නේ. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා එක හැදෙන්නේ කියලා. හොඳයි. 2021 දී පොඩි වෙනස්කම් වගේක් වෙලා තියෙනවා ව්‍යුහගත රචනායකට. මම හිතන විදිහට මෙදාපාරේ HTML CSS PHP තියෙන පළවෙනි ක්වෙස්චන් එක ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4ට එකකට ලකුණු 5 ගානේ හම්බ වෙනවා. ඒ කියන්නේ මම 100න් බැලුවොත් තා මේක 10න් බලලා වැඩි කරලා 200න් බලලා දෙන්න පුළුවන්. මම 100න් කියන්නම් ගන්න. 100න් මුළු පේපර් එකේම ලකුණු බැලුවොත් එහෙම ලකුණු 5 කෑලි 4ක් කියන ලකුණු 20ක් හම්බ වෙනවා මේකට. හරි. ඔයාලට දැන් තේරෙනවා ඇති ස්ට්‍රක්චර් එකේ එසේ එකේ ලියලා ලකුණු 50ක් ගන්න තියෙනවා. මේකේ MCQ එක හරියට ගැහුවොත් ලකුණු 50ක් නිකම් වෙනවා. එහෙනම් මතකේ තියාගන්න ඔයාගේ ගේම් එක රැඳිලා තියෙන තනිකර MCQ පේපර් එකේ තේරෙනවද? MCQ පේපර් එකේ තමයි ගේම තියෙන්නේ. ඒක නිසා හරියට ඒක කරගන්න try එක දෙන්න. හරි. ස්ට්‍රක්චර් එකේ පළවෙනි ගාන එහෙම නැත්නම් ව්‍යුහගත රචනාවේ පළවෙනි ගාන මම හිතන්නේ අනිවාර්යයෙන්ම මෙදාපාර HTML CSS PHP වලින් එනවා. ඒ කොටස HTML B CSS C PHP. හරි PHP data insert for retrieve අනිවාර්යෙන් ඊට වැඩි දෙයක් වල සිලබස් එකේ නැති නිසා. CSS වල මම හිතන විදිහට අභ්‍යන්තර CSS බලා ගන්න internal external සහ inline. හරි inline නම් සාමාන්‍යයෙන් එන්නේ නැහැ. නමුත් external වගේ දෙයක් චුට්ටක් බලා ගන්න. HTML මොකක්ද? සාමාන්‍යයෙන් table එකක් දාලා තමයි මෙච්චර කාලයක් වගේ ඇවිල්ලා තිබි tables හරි col span row span හරි මෙලාපාර DL DT ඒව චුට්ටක් බලා ගන්න table එකක් හදන විදිය සහ ඔය styles ටික අපි මතකයෙන් කතා කරා රතු පාට කහ පාට ඔය පාටවල දාන එක හරි styles divisions ටික div හරි එනේ ඒවා ටික චුට්ටක් බලන්න මොකද ඒ ටික අහලා තිබ්බම නැහැ හරිද styles ටික චුට්ටක් බලා ගන්න HTML වල අනිවාර්යෙන් ওই set එකේ හරි ඊට පස්සේ අපි structure එකේ දෙවෙනි කොටසට ඕකේදී අපිට multi agent systems එතකොට internet and email වගේ දේවල් අහනවා right protocols පිළිබඳ විස්තරයක් අහලා ඒ කොටස දෙකේ ඊට පස්සේ දෙකේ B කොටස පුතේ Python වල චූටි ගානක් දෙනවා හදන්න මේක මාරම ලේසියි හරි 2021 එතකොට 19 ඔය set එකේ ඔය structure එක ඉල්ලපු පුතේ අනිවාර්යෙන් ඔය structure එකේ තියෙන චූටි Python කැලල නම් අනිවාර්යෙන් හදාගන්න මොකද මේක අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනාවේ තෝරගන්න නැහැ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පුතේ තෝරගෙන ඉන්නේ නැහැ මොකද හරිද ඔයාගේ ඒව ගහගන්නවා ඒක පට්ට ලේසි හරිද අන්න සපෝටිව් වීඩියෝස් සෙට් එකක්ම දාලා තියෙනවා ඒ ටික නියමයට කරගන්න මොකද ඇත්තටම මාර ලේසි පුතේ ඒක අතාරිනවා කියලා කියන්නේ ඇත්තටම අපරාධයක් ඒ නිසා අනිවාර්යයෙන්ම කරගන්න ඕකේදී ලිස්ට් එකක් එතකොට ටපල් එකක් ඩික්ෂනරි එකක් වගේ දෙයක් හරි කලවම් කරලා මොකක්ද අවුට්පුට් එක එන්නේ ඇයි එහෙම එන්නේ හේතුව මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි අහන්නේ හරි ඊට තුන්වෙනි කොටසට ගියාම අපිට සමහර විට දෙයි මොකද්ද අනිවාර්යයෙන්ම මට හිතනවා මෙදාපාර DFD එකයි context එකයි SDLC ඔය ටික ස්ට්‍රක්චර්ඩ් එකට බස්සලා ඒ අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් එකට දාලා හත්වෙනි පාඩමේ ප්‍රශ්නයක් ස්ට්‍රක්චර්ඩ් එකට දාලා ඉන්ෆර්මේෂන් සිස්ටම් එකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒකට යටින් තවත් පොඩි ER කැලලක් වගේ දෙන්න පුළුවන් හරි ඒක නිසා ඕක රෙඩි වෙලා යන්න. ඒ කියන්නේ හත්වෙනි පාඩම එන ක්වෙස්චන් එක එහෙම නැත්නම් ইনফরমේෂන් සිස්ටම් වලින් එන ක්වෙස්චන් එක හැම ළමයෙක්ම හදනවා කියලා දැනගත්තා. ඒක නිසා ඒක චුට්ටක් මේවා කරලා
essay එකට වෙනම ප්‍රශ්නයක් දැම්මා. අපි කතා කරමු ඊළඟට essay එකට මොකක්ද හැදුන ප්‍රශ්නේ කියලා. හරි. හොඳයි. එතකොට මම කිව්වා වගේ ER එකයි 7th unit එකයි බලා ගන්න 3 හෝ 4 ප්‍රශ්න වලදී ඒකෙන් ඉඳලා 3 4 මේ දාපාර මික්ස් වෙලා ඒ මික්ස් ෆෘට් ටැග් වගේ චුට්ටක් හරි ඔපරේටින් සිස්ටම් ලොකු ගාණක් එනවා. එතනදිත් මට කියන්න පුළුවන් FJFS එතකොට මෙමරි මැනේජ්මන්ට් වලින් එන කෑලි මතකයිනේ ගණන් හදන්න තිබ්බේවා page table එක size එක හොයන්න. එතකොට මොකද්ද විස්ථාපනය table යොමුව මේ page table එක පිටු යොමුවේ size හොයන්න හරි පිටු යොමුවේ තියෙන කොටස් හොයන්න උන්න ඔය වගේ සීන් තමයි එන්නේ. හරි. එතකොට 3යි 4යි මට ගැරන්ටි කරලා කියන්න පුළුවන් 7යි 8යි සහ 5යි. හරි. ඔන්න ඔය මම කියපු සෙට් එකෙන් හරි normalization අනිවාර්ය SQL බලා ගන්න. SQL වල තියෙන මේ SQL ප්‍රැක්ටිකල් ටික සුපිරියර්ම කරගන්න පුළුවන් W3 එකේ. SQL වලින් එකක් අහනවාමයි අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එකේ ER දාලා. හරි. ER question එකක් එද්දී එහෙම නැත්නම් අපි භූතාර්ථ සටහන් question එකක් එද්දී පුතේ නිකාම තියරි නෙමෙයි අහන්නේ. අපි හිතමු ස්පෙෂල් අවස්ථාවක් දෙනවා රිලේෂන්ෂිප් එකක් ඇතුලේ සම්බන්ධකයකට සෙට් වෙලා තියෙන ඇට්‍රිබියුට් එකක්. හරි එහෙම නැත්නම් මල්ටිවැලිඩ් ඇට්‍රිබියුට් එකක් දාද්දී ටේබල් දෙකක් හදන්න ඕන. ඔය වගේ තියරි වගේක් අපි කියලා දීලා තියෙනවානේ. one to many many to many right. ඔන්න ඕවා තමයි මේ අස්සෙන් තමයි අහන්නේ. කියන්නේ කොනක තියෙන දේවල් තමයි අහන්නේ. ඉතින් පොඩ්ඩක් ඒ සබ්ජෙක්ට් එක මේන් තින් එක නෙමෙයි වටේම දේවල් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තියන්න. එතකොට ගොඩක් ඕක ලේසි වෙනවා. හරි. ඔපරේටින් සිස්ටම්ස් වලත් එහෙමයි ඔයාලා දන්න මෙමරි මැනේජ්මන්ට් වලයි ප්‍රොසෙස් මැනේජ්මන්ට් වල විතරයි පුතේ ගණන් හැදිලා තියෙන්නේ. ගණන් හදන්න තියෙන ওই දෙකෙන් විතරනේ. ওই දෙක හොඳට බලා ගන්න. හරි. ඔපරේටින් සිස්ටම්ස් දන්නානේ අපි කලේ කොහොමද කියලා. හරි. ක්ලාස් එකේ ළමයි ඒක නිසා මේ විදිහට අනිවාර්යෙන් එනවා. ඒක නිසා ওই විදිහට හැඩගැහෙන්නේ ස්ට්‍රක්චර්ඩ් එකට. හරි. අපි ඊළඟට කතා කරමු essay එක මොනවා වේද කියලා. ගිය පාර අපි කිව්වා වගේ මම කිව්වන්න දාලා තියෙනවා ඊළ බලන්න බොරු කියනවා. දාලා තිබ්බා වගේ ළමයින්ගේ කමෙන්ට් තියෙනවා අන්න මේ විදිහට ආවසර කියලා හොඳට බලා ගන්න. කිව්වා වගේම මේකක් ආවා කෙලින්ම මේ ඩයග්‍රෑම් එක දීලා. මම හිතන්නේ මෙච්චර ලේසි එකක් දෙන්න කියලා. හරි. ඩයග්‍රෑම් එක දීලා ඒක K-map එකක් භාගයක් දීලා K-map එකක් ඇඳලා දීලා ඊට පස්සේ SOP POS වල පොඩි වැඩක් කරන්න තිබ්බා. හරි. මම හිතනවා මේ දාපාර XNO XO gates දායි. හිතනවා මම half adder full adder දායි flip flop දායි. දාලා තියෙනවා වීඩියෝ එක බලන්න. හරි. half adder full adder දුන්නොත් එහෙම උඩ බලාගෙන බලන් ඉන්න වෙන්නේ. හැමෝම දන්නවා logic gate කියන එක ළමයි උඩ පැන්න ගමන් හදනවා. මාර ලේසි. ලේසි කරලා ඒක නැත්තම නැති කරලා දානවා. එතකොට ළමයි හබක් වෙනවා. හරි. ඒක තමයි දැන් වෙන්න යන්නේ. හරි. ඒ නිසා logic gate එක මම නම් හිතන්නේ logic gate එකේ structure දෙකකට එහෙම දායි කියලා. හැබැයි පුතේ logic gate එක මතක තියාගන්න මෙදා පාර මාරු කරනවා. හරි. universal gates බලා ගන්න. සාර්වත්‍ර ద్వාර. එතකොට තියෙන theory ටික universal gates. එතකොට තාම අපි කියනවා මොනවද? හරි SOP POS. SOP එකක් කොහොමද POS කරන්නේ? POS එකක් කොහොමද SOP කරන්නේ? හරි බූලියන් ඇල්ජෙබ්‍රා මතක තියාගන්න. බූලියානු සමීකරණ භාවිතයෙන් හදන්න කිව්වොත් එහෙම කිසිම වෙලාවක නම් පුතේ හදන්න එපා K-map වලින්. ලකුණු දෙන්නේ නැහැ. K-map වලින් හදන්න කිව්වොත් සමීකරණ වලින් හදන්න එපා. සමීකරණ වලින් හදන්න දන්නේ නැත්නම් ඒකත් මම අන්න වීඩියෝ එකක් දාලා දෙනවා බලන්න. රයිට්. අන්න ඒකට තමයි බූස්ට් කැම්ප් එක තියෙන්නේ. දැම්ම එන්න ඇවිල්ලා සෙට් වෙලා වැඩේ ගොඩ දා ගන්න. හරි. ප්‍රධාන හේතුව තමයි තියරි ක්ලාස් එකේ මේ වෙද්දී අපේ ළමයි ඔක්කොම ටික හරි. හරි අන්තිම මාසෙදි පුතේ අඬාගෙන ඉන්න ළමයි. හරි මම කිසිම ටියුෂන් සර් කෙනෙක්ටවත් ඉස්කෝලේ එකටවත් කිසිම දෙයක් කියන්නේ නැහැ. හැම පාරම වෙන්නේ අන්න ඒ සිද්ධිය. හරි දුකක් තියෙන. හරි ලොකු ප්‍රශ්නයක්. අන්තිම වෙලාවෙත් තමයි ළමයි අඬාගෙන එන්නේ. ඉතින් හරි පුළුවන් උපකාරයක් කරනවා. ඊට පස්සේ උන් සෙකන්ඩ් ෂයි වලට ආයෙම. හරි සති දෙකෙන් අපි 100 අරන් දීලා තියෙනවා ළමයින්ට. හරි ගිහින් බලන්න රිවිව්ස්. හරි ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. ඊළඟට අපි ඊළඟ සිද්ධිය networking. හරි networking ගානදී කොහොමද එන්නේ? හරි ක්ලාස් C එකක් ක්ලාස් B එකක් ක්ලාස් A එකක් වෙන්න පුළුවන්. හරි එයාලා දෙනවා හොඳට බලන්න ඕනේ ඉස්සෙල්ලාම අපි private IP එකක්ද public IP එකක්ද තියෙන්නේ කියලා. public IP එකක් නම් ඒක අරගෙන ගාන හදන්න බෑ. 2017 එහෙම එකක් දීලා තිබ්බා. අයියෝ දාගෙන නාලා තිබ්බා. හරිද? එතකොට බලන්න private ද public ද කියලා තෝරලා හරි bit කීයක් ඕනද මේ network එක හදන්න. ගිය පාර නම් මම මතක විදිහට මේ usage table එකේ හැමම දීලා තිබ්බා. ඒ කියන්නේ මේ විදිහටම කරන්න කියලා ලස්සනට දීලා තිබ්බා. ඒක ඉතින් පුරාම් ගියා වැඩේ හරි. VLSN කියන කොටසෙන් මෙදා පාර චුට්ටක් එයි. හරිද? ඔයාලගේ මෙදා පාර අහන්න පුළුවන් network එකක් හදද්දී අපිට අපි හිතමු එක network එකකට subnet එකකට හදපු පොඩි network එකකට computers 20ක් දාන්න තියනවා කියලා. හැබැයි usable IP address range එක. එහෙම නැත්නම් අපි කියනවා භාවිතයට ගත හැකි IP ලිපින ප්‍රමාණය 32ක් දාන්න පුළුවන්. wastage එක අහන්න පුළුවන්. කීයක් අපත යනවාද? එතකොට
32කින් 20ක් අඩු කරා උත්තරේ 12යි. ඔන්න ඔය විදිහට පුතේ ඕක සුපිරියට හදා ගන්න. පැහැදිලිද? සහ තියරි කොටසක් අනිවාර්යෙන් අහනවා සිග්නල්ස් වලින්. එතකොට සර්වර්ස් ටික මම නැවතත් කියන සර්වර්ස් DHCP FTP ප්‍රොටෝකෝල්ස් හරිද? DHCP ප්‍රොටෝකෝල්ස් නම් මම ටික බලන්න HTTP හරි නෙට්වර්කින් ටියුබ් තියෙනවා සයිට් එකේ දාලා හැමදේම කරගන්න. ඕක විදිහට තමයි නෙට්වර්කින් එකේ. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද දෙන්නේ කියලා බලන්න. නෙට්වර්කින් වලින් ප්‍රශ්න ලකුණු එසේ එකේ මතක තියාගන්න ලකුණු 30ක් ගන්න. එකකට 7.5 ගානේ ලකුණු 30ක්. ඔය දෙක හදාගත්ත කියලා කියන්නේ සුපිරියට ලකුණු 15ක් පුතේ. හරි. ඔන්න දැන් පෙරලිය වෙච්ච තැන. හරි පෙරලිය වෙච්ච තැන. ඊළඟට එකට ආව අපිට අනිවාර්යෙන්ම ඊළඟට එනවා මේ මල්ටි ඒජන්ට් සිස්ටම් එක. මේ 11 12 13 කියන පාඩම් ටික සෙට් කරලා තමයි ඊළඟ කියන්නේ ඒජන්ට් ඩයග්‍රෑම් එකක් අඳින්න වෙනවා. හරි. එතකොට අපිට කියන්න පුළුවන් Arduino මෙදා පාර පුතේ ඊයේ පාර මේ ගෙස් කරා Arduino එයි කියලා හැබැයි ආවේ නැහැ ඒක. හරි. Arduino ආවේ නැහැ. මෙදා පාර Arduino කෝඩ් එකක් අහන්න ඉතා ඉඩ තියෙනවා. හරි. Arduino බලන්න. මගේ මිත්‍රෙක් ඉන්නවා නිසල් හේවාගමගේ යන්නේ channel එකට. හරි. ගිහිල්ලා බලන්න එයාගේ වීඩියෝස් ටිකක් බලලා ඉගෙන ගන්න. හරි. මගේ විශ්වවිද්‍යාලයේ මිත්‍රයා රයිට් නිසල් හේවාගමගේ ගිහිල්ලා චුට්ටක් බලන්න. හරි. Arduino පළවෙනි වීඩියෝස් 3-4 බැලුවා නම් කොහොමද කෝඩ්ස් එන්නේ කියලා. හරි. setup avoid right ඔන්න loop functions ටික මතක තියාගන්න. හරි. ඊළඟට Arduino සහ agent mix කරලා එන්න පුළුවන් artificial intelligence එක මේක. එතකොට ඒක මතක තියාගන්න software agent, multi agents right, reverse auction, forward auction මතකන වෙන්දේසිය ප්‍රතිවෙන්දේසිය right, businessman කෙනෙක් විදිහට ගන්න ඕන. හරි. new trends ඉස්සරහට එන quantum විද්‍යාව right ඕවා වලින් අහන්න ඉඩ තියෙනවා. හරි. ඒ තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන අන්තර්ගතය. හරිද? හරි. නිසා හොඳට බලාගන්න ඕක. ඊට පස්සේ අපි යන හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි එක හතරවෙනි කියලා ඇත්තටම x1 වැළුවොත් එමේ x1 එකේ පස්වෙනි නේ කො flow chart. flow chart Python. පළවෙනි එක එනවා ඒ කොටසේ වලට flow chart එකක් අදින් ඉස්සල්ලාම අපි flow chart වලින් මාර ට්‍රේනින් එකක් දුන්නා ළමයින්ට. ඒව නැවතත් ඔයාලට බලන්න පුළුවන් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා. හරි. අපිට ඒක දානවා ඒක. flow chart වලදී අපි මාර මේකක් දුන්නා අනිවාර්යෙන් කොහොම හරි කරලා ඇඳ ගන්න කියන්නේ. මොකද මෙදාපාර flow chart එක ලේසි කරයි අනිත් ඒවා අමාරු කරලා. මොකද හැම පාරම ළමයි අතාරින්නේ ඕකනේ. අතාරින්නනේ බලාගෙන යන්නේ. අපේ උන් නම් එහෙම නැහැ. හරි. එතකොට පුතේ මතක තියාගන්න අපි කියනවා මේ ඒක අතාරින්න එපා. හරි. මෙදාපාර ලේසි flow chart එකක් 2017 එහෙම මම මේ විග්‍රහයක් කරලා දාලා තියෙනවා මෙහෙම. හරි. ඒක මේවා කරගන්න. පැහැදිලිද? එතකොට මේ flow chart එක ඇඳගෙන ඊට පස්සේ තියෙනවා යාලා flow chart එකක් දෙනවා අපිට. අනේ මම කිව්වා අර බකට්ස් විදියට ඇඳගෙන බකට් ටික ඇඳලා අවුට්පුට් එක ගන්න තියෙන්නේ. හරි. අවුට්පුට් එක අරගෙන ඊට පස්සේ මොනා කරන්න ඕනද? ඇයි මේ අවුට්පුට් එක එන්න මෙහෙම හදලා තියෙන්නේ? what is the purpose? ඇයි මේකේ අරමුණ කියලා ලියා ගන්න. ඔච්චරයි. ඊට පස්සේ එනවා C කොටසේ මේ Python කෝඩ් එක ලියන්න. අපි උඩ තියෙන flow chart එකට එයාලා දීලා තියෙන flow chart එකට Python කෝඩ් එක ලියන්න. එතකොට ඔය ප්‍රශ්න හතරම කරොත් ලකුණු 30යි. එතනම කිසිම අවුලක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මතක තියාගන්න. ගොඩක් ළමයින්ට ඔය ඒජන්ට් සීන් එක පොඩ්ඩක් චුට්ටු අවුල් සීන් එකක් තියෙනවා. ඒක නිසා අපි කියනවා විශේෂයෙන්ම හරි මම රෙකමන්ඩ් කරනවා logic එකයි network එකයි Python එකයි පොඩ්ඩක් රෙඩි වෙලා යන්න. හරි. ඊළඟ සිද්ධිය. හරි. ඊළඟ ප්‍රශ්නේ එකේ ER diagram එක. අපේ ළමයි ගොඩක් ආසාවෙන් යන ගානක් ඒක. අනිවාර්යයෙන්ම ඉස්සලාම ටේබල් එකක් දීලා ER එකක් අඳින්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් රිලේෂනල් ස්කීමා එකක් දීලා ER එකක් අඳින්න පුළුවන් කියන්න පුළුවන්. ER එක දීලා ටේබල් එක රිලේෂනල් ස්කීමා ලියන්න දෙන්න පුළුවන්. ඔය තුන අර ගහට පොත්ත වගේ බැඳලා තියෙන එකක් කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. එතකොට ඔකෙදි බලා ගන්නවා දෙයක් තමයි ඔයාලා normalization. first normalization, second normalization, third normalization. හරි? දාලා තියෙනවා අන්න බලා ගන්න වීඩියෝ එක. ඊට පස්සේ මෙතනින් බලා ගන්න ඕන ER diagram එක අඳින්නේ කොහොමද? ඒවල ස්පෙෂල් අවස්ථා right relational විදිහට අඳින්නේ ත්‍රිකෝණයක් එහෙම දාලා මතකයිනේ අපි කරා ER වල වැඩි විස්තර අන්න YouTube channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හොඳට බලා ගන්න. normalization වලින් ගොඩක් වෙලාපාර අහන්න පුළුවන් සහ උතනදී අහනවා අන්තිමට SQL වල පොඩි කැලලක් ගහයි හරි කොහොමද ඉන්සර්ට් කරන එකක් හරි order by SQL වල order by කියන එක චුට්ටක් බලා ගන්න සහ distinct කියලා කොටසක් තියෙනවා හරි පෙරලා ෆිල්ටර් කරලා ගන්න විදිහ ඔන්න ඔය චුට්ට හොඳට ඔළුවේ තියාගන්න. පැහැදිලිද? ER එක හරිම ලේසි. ඒක හරිම ලේසි ER එක. හරි YouTube channel එකේ සම්පූර්ණ අර 8 වෙනි පාඩමට දාලා තියෙන වීඩියෝ සීරීස් එක බලාගත්තොත් ඇත්තටම ER එකක් හදා ගන්නවා කියන එක
nothing. හරි. දැන් තමයි සිදුවෙච්ච විනාශය සිද්ධ වෙන්නේ. හරි. මොකද්ද මේ විනාශය? හරි. කලින් පාර අපේ ළමයි හැමෝම හිතාගෙන ගියා හදන්න කියලා මොකද්ද? 7 වෙනි පාඩමේ සුපිරි ගානක් කියනවා. මේක නම් දීලා තරණීමටම කියලා. 2021 දී මාර වැඩක් උනේ. මෙයාලා ඒ ගාන සම්පූර්ණයෙන් අයින් කරලා තිබ්බා. මොකක්ද මෙතන දාලා තිබ්බේ? කවුරුත් හිතුවේ නැති එක. හරි. කවුරුත් හිතුවේ නැති දෙයක් මොකද්ද? odd bit parity bit. ඒක networking වලදී අපි theory එකේ cover කරලා තියෙනවා. හරි. odd bit parity network වල තියෙන කොටසක්. හරි. ඊට පස්සේ operating system වල තියෙන කොටසක්. right. ඊට පස්සේ දෙවෙනි පාඩම සහ පළවෙනි පාඩම අරගෙන RAM එකේ ප්‍රධාන කොටස් මොනවාද? DRAM, DDR, erasable RAM, EEPROM ඕවා වලින් අහලා තිබ්බේ. දෙවෙනි පාඩමෙන් දඩ කොටසක් අහලා තිබ්බා. අන්න සමහර ළමයින්ගේ ඉස්කෝලවල කියලා තිබ්බා. ටියුෂන් ක්ලාස් වල කියලා තිබ්බා. දෙවෙනි පාඩම පළවෙනි පාඩම යන්නේ කිසි වැඩක් නැහැ. ඕවා අහන්නේ. එහෙම කරපු තැන්වල ළමයි පට්ට විදිහට මාර විදිහට අනාථ වුණා. හේතුව තමයි මොකද වෙලා තිබ්බේ? අර කිසිම ගෙසින් එකක් තිබ්බේ නැහැ. පළවෙනි පාඩම දෙවෙනි පාඩම මේ කියලා අපි නම් ඔක්කොම ටියුට්ස් දීලා ඔක්කොම කම්ප්ලීට් කරලා තිබ්බේ. ඔන්න ඔතනදී මේ වුණා. ඊට පස්සේ link allocation හරිද? ඊයේ පාර නියම වැඩක් අහලා තිබ්බා link allocation මම කිව්වා වගේ operating system වල allocation වගේ දාලා. මට හිතෙනවා ඒ කියන්නේ මෙදා පාර උතෙන්ට process management වලින් FJFS right ඔය වගේ ගාන සටහනක් එහෙම ඇඳලා හරි round robin වලින් ගානක් වගේ හදන්න දෙයි කියලා. ඒක නිසා පුතේ දැන් එහෙම එකක් આવොත් හරි 7 වෙනි පාඩම නැති වුණත් අපිට දෙවෙනි පාඩම 6 වෙනි පාඩම ඔය 5 වෙනි පාඩම කියන එක මික්ස් කරලා එන ඉක්වේෂන් එක ගොඩක් ලේසි වෙන්න ඉඩ තියෙනවා. හරි පළවෙනියට මාපු ගමන් කන්ෆියුස් වුණා. ඊපස්සේ මේකට හුරු කරන නිසා මේක ලේසි කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතාමත් පිළිවෙලට බලා ගන්න. හොඳයි. right ඔන්න ඔය විදිහට තමයි අපි ඩිස්කස් කරපු විදිහට සාමාන්‍ය පේපර් එකේ ඉඳ තියෙන්නේ. ඕකට අපි රෙඩි වෙලා තමයි යන්න ඕනේ. එදාට ගිහිල්ලා නම් පුතේ O level වල වගේ කොපි කරගෙන එහෙම ලියන්න බෑ මේක. මොකද මේක කොපි කරන්නත් මිනිස්සුන්ට දැනුමක් තියෙන්න බෑ. හරි. එතකොට මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කොපි කිරීම කියන එක අනුමත කරන්නේ නැහැ. එහෙම දෙයක් අහුනොත් එහෙම වල විභාග තහනමකට උනත් මොන දෙන්න සිද්ධ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඇයි අපරාධකාරයෙක් කියන පොඩි කාලෙදී. හරි. ඒක නිසා තමයි ඔයාලට සොලියුෂන් එකක් දීලා තියෙන්නේ. තාම මේ වීඩියෝ එක බලද්දි සමහරවිට රිසල්ට් ඇවිල්ලා තියෙන්නත් පුළුවන් රිසල්ට් ඇවිල්ලා නැති වෙන්නත් පුළුවන්. හරි මම මේ වීඩියෝ එක කරද්දි තාම රිසල්ට් ඇවිල්ලා නැහැ. ඒ නිසා ඔය සෙකන්ඩ් ෂේ හෝ තර්ඩ් ෂේ කරන්න බලාපොරොත්තු වෙනවනම් හරි තාමත් ඔය යන්නේ කලින් තැනටම නම් හරි කිසිම වැඩක් ප්‍රතිඵලයක් නැත්තම් රයිට් දැම්ම එන්න තව ළමයි කිහිප දෙනෙක්ට තමයි chance එක තියෙන්නේ. මම මේකේ බැනර් එකක් මම දාලා තියෙනවා මෙතන හරි. ඔයාලට බලන්න පුළුවන් ෂෙඩියුල් එක ඔයාලට හම්බ වෙනවා මේ මාසෙදි මේ දේ තමයි කවර් කරන්නේ මේ මාසෙදි මේ දේ කියලා. එක්සෑම් එක තියෙන මාසෙදි අපි මොඩල් පේපර්ස් උත් 5ක් ඩිස්කස් කරලා පාස් පේපර්ස් එක සම්පූර්ණ වැඩේ අපි ඉවර කරලා දානවා. ඒක නිසා ලයිව් සෙෂන්ස් යනවා රෙකෝඩින් සෙෂන්ස් දෙනවා. හැම කෙනෙක්ටම ඇවිල්ලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් තනියම ළමයි වෙනුවෙන් අපි ඉන්ඩිවිජුවලි යාලා ගැන අවධානය යොමු කරනවා. ලොකු ඇඩ්මින් පැනල් එකක් ඉන්නවා. මෙයාලා ඔයාලට පැය 24 දින සේවාව දෙනවා. ICTkathurusingha.com වෙබ්සයිට් එකට ගිහිල්ලා දැම්ම රෙජිස්ටර් වෙන්න වෙලා ඔයාලට පුළුවන් අන්තිම මොහොතේ මාස දෙකක් ගියා වුණත් වැඩේ කොට දාගන්න. මම දන්නවා මේදී ඔයාලා කිසිම ගුරුවරයෙක් බාර ගන්න නැහැ. දැන් කාලෙමදි. හැබැයි මම කියනවා කාලේ ඇති ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. වාස් 100% පවර් එකෙන් වැඩ කරනවා. බූස්ට් කැම්ප් කියලා කියන්නේ අප්පුඩියක් ගහනවා වගේ වැඩක්. හැබැයි මේ අප්පුඩියේදී මගේ පැත්තෙන් 125 ඉන්නවා. මගේ පැත්තෙන් 175ක් එන්නවා. මේ වැඩේ වුණොත් එහෙම ඔයා අනිවාර්යෙන් ඒකක් ගන්නවා. ෂුවර්. ලොකු ගේමක් නැහැ පුතේ. හරි මමත් ඔයාලේ කාලේ හරි කම්මැලි වැඩ කරන්. හරි ඇත්ත කතාව ඒකනේ. හරි සමහර කියන්නේ නැහැ නේ. සමහර ගුරුවරු කියන්නේ මම අයිලන්ඩ් රෑන්ක් එක මම වර්ල්ඩ් රෑන්ක් එක කොහොමද නෑ. මමත් සාමාන්‍ය විදිහට ඔයාලගේ විදිහටම තමයි ඉතින්. මම මේ ICT කියන එක මම තනියම ඉගෙන ගත්තා. හරි ගුරුවරු චූටි දේවල් උගන්වන්න නැති නමුත් මේ තනියම රිසර්ච් කරලා ඉගෙන ගත්ත වැඩ. හරි එතකොට ඔයාලටත් මම කියන්නේ මේ වැඩේ තනියම කරන්න තියෙන්නේ. වැඩේ කරගත්තොත් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් මේ අයිලන්ඩ් රෑන්ක් එකක් එහෙම කියන්නේ හරි නතින් දේවල්. හරි මට අයිලන්ඩ් රෑන්ක් වර්ල්ඩ් රෑන්ක් වලින් වැඩක් නැහැ. මට අවශ්‍ය ඔයා ICT ඉගෙන ගත්තා නම් ඒ පැත්තෙන් ICT වලින් ඉදිරියටම යන්න හොඳ අපි කියන්නේ සුපිරි වැඩක් වගේ. හරි අයිලන්ඩ් රෑන්ක් දාගත්ත ළමයි OTP එකක් ආවෙ නැති වුණත් හරි කලබල වෙනවා. හරි වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්නවත් දන්නේ නැහැ. ඔහොම දේවල් තියෙනවා. හරි ඒ වුණාට පාඩම් කරලා අපි කියන්නේ ගිරව දානවා කියලා එහෙම කරලා ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙම එපා. ICT කරලා ළමයි ප්‍රැක්ටිකලි සුපිරියට වැඩේ කරගන්න. ඒක නිසා මම කියනවා නැවතත් අපි දැන් මේ විදිහට ස්ටාර්ට් කරලා තියෙන බූස්ට් ලේට් ඉන්ටේක් එක. පාඩම් සියල්ලකම රෙකෝඩින් සහ රිපීට් සෙෂන්ස් දෙනවා. ඇවිල්ලා
සහභාගී වෙලා ඔයාලට පුළුවන් වැඩේ සුපිරියටම කරගන්න. හරි එහෙමනම් ඔයාලට සුබ පතනවා ආදරෙන් වැඩේ කරන්න සහ ඔපරේටින් සිස්ටම්ස් වලින් වීඩියෝස් විශාල ප්‍රමාණයක් ඉදිරියට එන්න ඉඩ තියෙනවා. YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. යාළුවන්ට share කරන්න. හොඳයි අපි එහෙමනම් ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු සහ ඔයාලා වෙනුවෙන් සෙමිනාර්ස් කිහිපයක් organize කරනවා. ඒක YouTube එකකින් දාන්න ඉඩ තියෙනවා. බොහෝ තාම කල්පනා කරලා නැහැ. මොකද මේ ටිකේ මාර බිසි වෙලා ඉන්න එක නිසා. හොඳයි එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවතින්නම්. මම හිතනවා ඔයාලා යම් දෙයක් ගන්න ඇති කියලා. මේක දැනටමත් ඔයාලා මේ බලද්දි මෙලෝ දෙයක් තාම ලියාගත්තේ නැත්නම් මේක ෆිල්ම් එකක් වගේ මේක කියන එක අහන් හිටියා නම් ආයේ වීඩියෝ එක බලලා නෝට් එකක් දාගන්න මේ විදිහට එන්නේ කියලා. ඒ විදිහට පාඩම් කරලා වැඩ ටික කරලා ගොඩ යන්න. අඩුම ගානේ විභාගයක් දී 2010 ඉඳලා 2021 වෙනකන් තියෙන සියලුම ප්‍රශ්න පත්‍ර කරලා යන්න. එතකොට ඔයාලා දන්නවා ඔයාට එරෙන්නේ මොන එරෙන්නේ කියලා කියන්නේ අපි කියමු ඔයාට බැරි වෙන්නේ. හරි මොන ප්‍රශ්නද ඒක තමයි ඔයා හදාගන්නවා. ඒක හදාගෙන ගියා කියලා කියන්නේ ඔයාට නිකම්ම ප්‍රශ්න පත්‍රයක් විතරයි 2022 කියන එක. හරි එහෙනම් හැමෝටම සුබ වදනා ජය වේවා. බුදු සරණයි ජේසුස් පිරයි. God bless. Thank you.